සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි වාසනාවන්ත සත්පුරුෂවත් ඔබ හැම දිනාටම ආමයුරු සදහම් පදයෙන් සැනසුම් ලබන්නට බොදුනුබන්ගේ හදවතෙහි නාලිකාව සමග උතුම් සද්ධර්මයේ සරණ යන්නට අභිප්‍රායන් රැඳී සිටින සත්පුරුෂවත් පින්වත්නි ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මානුශාසනාව උපකාරක වේවායි ප්‍රාර්ථනා කරනවා. බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් දේශනා උතුම් ධර්මානුශාසනා මාලාවේ අති උතුම් ධර්මානුශාසනාවකුයි අප මෙලෙස ආරම්භ කරන්නේ. මෙත් සදහම් විකාශය POTV නාලිකාංක 111 මෙත් TV YouTube නාලිකාව මෙත් සදහම් දේශනා YouTube නාලිකාව සහ මෙත් TV Facebook පිටුව ඔස්සේ මේ උතුම් වූ ධර්මයේ සරණ යන්නට පිණිසිතින් ඔබ හැම දිනාටම ආරාධනා කරනවා. සත්පුරුෂවත් පින්වත්නි මේ උතුම් ධර්මානුශාසනාව වෙනදා මෙන්ම සිදු කරනු ලබන්නේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප අපගේ නායක ස්වාමින් වහන්සේ සාදුනදින් පාදහබේ වන්දනෙන් පින්වත් ස්වාමින් වහන්සේව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් වූ වටිනා වූ මෙත් සදහම් දේශනා උතුම් ධර්මානුශාසනාවේ පින්බර විකාශන දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබනවා සිතාරා එදිරිසූරිය මහත්මිය ප්‍රධාන පවුලේ සුපින්වත් පිරිස. පුණ්‍යවන්ත අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ තමාටත් තම ස්වාම පුරුෂයා වන අසිපත් එදිරිසූරිය මහත්මයාටත් අභිමන් ඉදිරිසූරිය පුතණුවන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සැලසේවායි ආශිර්වාද කරන්නට ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පරම පූජනීය අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ සූපත් භාවයේ සැලසේවා. ධර්ම ශ්‍රවණයේ හැම දිනාටම නිවන් දොරටුවක් පිහිබායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් වූ මහානීය ප්‍රාර්ථනාවන් එලෙසින්ම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කොට ඒ සියලු ප්‍රතිමන් සිත තිබ ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදුනදින් පාදහබේ වන්දනෙන් මෙත් සදහම් දේශනා උතුම් ධර්මානුශාසනාවට ආරාධනා කරමු. මෙත් සිතින් සදහම් සවනින් සැනසෙන්නට ඔබ හැම දිනාටමත් ආරාධනය. සාදු සාදු සාදු. අපසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා තමසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම මෙත් TV මෙත් සදහම් දේශනා ඔස්සේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ සූදානම් වෙන්නේ. පින්වතුනි අද මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ සිතාරා ඉදිරිසූරිය මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස එකතු වෙලාද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ දරනවා. තමාටත් තම ස්වාම්පුරුෂයා වන අසිපත් එදිරිසූරිය මහත්මාටත් අභිමන් එදිරිසූරිය පුතණුවන්ටත් උතුම් ධර්මාවබෝධයේ චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනය අද ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන සිතාරා ඉදිරිසූරිය මහත්මියගේ ප්‍රධානම අරමුණ බවට පත් වෙනවා. ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේට අපිට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන උතුම් අරමුණෙන් තමයි මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. දානයන් අතර අග්‍රම දානය සබ්බ දානං ධම්ම දානං ජිනාති. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ අහස උසට දානෙ කන්දක් හදලා පූජා කරනවට වඩා ඒ වගේම මහා අටපිරිකර පූජාවක්
විශාල අටපිරිකර පූජාවක් සිදු කරගන්නවට වඩා සිවුරු පිරිකර විශාල ප්‍රමාණයක් පූජා කරලා යම් පිනක් රැස් කරනවද ඒ සියල්ලට වැඩිය. සතර පද ගාථාවකින් ධර්ම දේශනාවක් අහන්න සලස්සනවන ධර්මයක් කියාදීම ඒ සියල්ලට වඩා අග්‍රයි. එකට හේතුව යම් කිසි කෙනෙක් බණක් අහන්නේ අඩුම ගානෙ බණපදයක් ඇහුවොත් තමයි පිම්පව් කුසල් අකුසල් දැනගත්තොත් තමයි දානයක් දෙන්නේ සිවුරු පිරිකරක් හරි පූජා කරන්න. තිය නිසා අද මේ ධර්මදානමේ පින ඔබ හැම දෙනාටම විශේෂෙන් ධර්මශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි අද මේ ධර්මානු ශාසනාවෙන් අපි කතා කරන්නේ මතක ශක්තිය ඇති කරගන්නේ කොහොමද. නැනනුවන පහල කරගන්නේ කොහොමද. යමක්ෂණයෙන් වටහා ගන්න මට්ටමට හිත දියුණු කරගන්නේ මතක ශක්තිය ඇති කරගන්නේ කොහොමද. අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මය සඳහන් භාවනා ක්‍රම වේවා ධර්මය සඳහම යම් යම් උපක්‍රම ඔස්සේ කොහොමද කෙනෙකුගේ හිත දියුණු කරගන්න මතක ශක්තිය දියුණු කරගන්න අවශ්‍ය ධර්ම කාරණා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දීලතියෙන්. අපි ඒ ඔස්සේ අද මේ ධර්මානු ශාසනාවෙන් කාරණා රැසක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පිංහතුනේ කෙනෙක් හොඳ දැනවුගත් කෙනෙක් හැටියට නුවණ ඇති කෙනෙක් හැටියට මතක ශක්තිය ඥානය ප්‍රඥාව ඇති කෙනෙක් හැටියට උපදින්නේ පෙර පිනක් නිසා. ඒකෙනට පෙර සංසාර පුුණ්‍ය ශක්තියක් බලවත්වෙන්නට ඕන. මජ්ජිම නිකායි චුල්ල කම්ම විභංග කියන සූට්‍ර බුදුහාන්දුරුව පෙන්න්නනවා ඒ සංසාරිකව අවශ්‍ය පින තමයි එයා සසරේ යහපත්දේ මොකක්ද අයහපත්දේ මොකක්ද පින කියන්නේ මොකක්ද පව කියන්නේ මොකක්ද කුසල් කියන්නේ මොනවද අකුසල් කියන්නේ මොනවද හොඳ නරක මොනවද යහපත අයහපත මොනවද කියලා නිතර විමසමින් අයහපතෙන් මිදිලා යහපතේ හැසිරෙන්න උත්සාහ කරන. තමන්ගේ දෙමව්පියන්ගෙන් වේවා වැඩිහිටියන්ගෙන් වේවා ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ගෙන් වේවා නිතර ගිහිල්ල විමසනවා මොකක්ද යහපත මොනවගේ දේවල් කරොද්ද යහපත් විපාක ලැබෙන්නේ මොනවගේ දේවල් කරොද්ද තමන්ටත් අන්න අයටත් අයහපතක් වේ. එතකොට මේ විදිහට සසරේ හොඳ නරක යහපත අයහපත විමසමින් අයහපතෙන් වැලකිලා යහපතේ යෙදීලා සංසාර පුරුද්දක් හැටියට එවැනි යහපත පුරුදු කරගෙන ආපු අය උපෝපං ආත්ම භාවල ඥානවන්ත ප්‍රඥාවන්ත බොහොම උගත් අය හැටියට ඒ අයගේ නුවන සංසාර පුරුද්දක් හැටියට ඒ අයට හැකියාව පහළ වෙලා පිහිටනවා කියලා ධර්මය සඳහන් වෙනවා. ඔය අතර බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා චුල්ල කම්ම විභංග සූත්‍රයේ සමහරයි ඉන්නවා උපතින්ම නුවන අඩුයි. සමහර වෙලාවට කොච්චර උගන්නන්න උත්සාහ කරත් කිසි උනන්දුවක් නෑ. මතක තියාගන්න බෑ. මතක ශක්තිය පිහිටන්නේ. කැමති නෑ පොතක් බලන්න පාඩක් කරන්න ඉගෙන ගන්න කැමති නෑ. ඒවට හිත යොමු එන්නෙම නෑ. මේ කියපුදේ මේ අමතකයි. එදකොට ඒවට සංසාර පුරුදු බලපාන. ඒ සසරේ කුසල් මොනවද අකුසල් මොනවද හොඳ නරක මොනවද යහපත මොකක්ද ඒ කිසිම දෙයක් විමසලා යහපතේ යෙදිලා නෑ. බොහෝ වෙලාවට අකුසල පුරුදු පාපී අකුසල පුරුදු එක්ක සංසාර පුරුද්දක් හැටියට එවැනි පුරුදු එක්ක ජීවත්වෙච්චාය උපෝපං ආත්ම භාවල පෙර මොකක් හෝ පිනකින් මනුස්සලෝක ඉපදුනත් නුවන කල්පනා වඩු මතක ශක්ති අඩු සමහර වෙලාවට මෝඩ පුද්ගලයෝ හැටියට යැන කියන දේ තේරෙන්නේ. කොච්චර කියල දෙන්න උගන්නන්න ගුරුවරු කොච්චර උත්සාහ කරත් ඒ කිසි දේකට හිත යොමු වෙන්නේ. අන්න වැනි මට්ටමක් කෙනෙකුට එතකොට අපිට පේනවා කෙනෙකුගේ උගත්කම හෝ නූගත්කම තුළ සංසාර පුරුදුත් යම්මට්ටමෙන් හරි බලපාන එක 100% නොවෙන්න පුළුව.
මොකද අපිට මේ සංසාර පුරුද්ධම මතුවෙනවා කියලා අපි උත්සාහ කරන්න ඇතුව වීරිය කරන්න ඇතුව ඉගෙන ගන්න ඇතුව හිටියෝ මේ සසර පුරුද්ධට කියලා එක පාර්ට නුවන පහළ වෙනවා නෙමේ. ඕනම පුද්ගලයකුගේ පින මතුවෙන්න නම් උත්සාහය වීරි අවශ්‍යයි. දැන් අපි ගමු කවුරු හරි දැන් මැණික් පතලක් හාරන කෙනෙක් හිතන්න. එතකොට ඒ කෙනා උත්සාහ කරනවා ඔන්න මැණික් හරියටම තියෙනවා කියලා හිතන්න. නිකම් මැණික් ටික උඩට ඇවිල්ලා අතට එන්නේ නැහනේ. තැන හරි වුණත් මැණික් තියෙනම තැනක් වුණත් උත්සාහයෙන් වීරියෙන් කැපකිරීමෙන් තමන්ගේ අරමුණ කරා යන්න ඕනේ. උදැල්ලත් දෙකක් ගහලා මේක හරියන්නේ මට නම් බෑ කම්මැලි කියලා අතහැරියොත් ඔහුට තමන්ගේ ඉලක්කය කරා යන්න බැරි වෙනවා. ඒ නිසා ඕනෙම දේක අධ්‍යාපනයේදී වේවා විභාගයක් ජය ගන්න වේවා ව්‍යාපාරයක් කරන කෙනෙකුට ව්‍යාපාරික ශේෂත්‍රයෙන් වේවා ඕනම කෙනෙකුට තමන්ගේ දක්ෂතා මතු කරගෙන ඉදිරියට යන්න නම් උත්සාහය වීරිය කැපකිරීම ඒ අවශ්‍යයි. හැබැයි ඒ සියල්ල තිබුණත් සමහර වෙලාවට සංසාර පින නැත්නම් ඔබ බලන්න සමාජි සමහරයින්න ගොඩාක් මහන්සි වෙනවා. දියුණුවෙන්න ගොඩාක් උත්සාහ කරනවා කැප වෙනවා මහන්සි වෙනවා. හැබැයි කරන්න යන හැම දේම කඩාගෙන වැටෙනවා. මොකක් හෝ කරදරයක් විපතක්. එදකොට ඒ පසු පස අපිට නොපෙනෙන සංසාරික කුසලාකුසල කර්ම පිහිටලා තියෙන්න පුළුවන්. දැන් පෙංහතුනී මේ බුද්ධ ශාසනය තුළ ගත්තත්. ශ්‍රාවකයෝ හැමෝගෙම මත්තක ශක්තිය ඥාන ශක්තිය හැකියාවන් එකම සුරූපයෙන් පැවතුනේ නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපතින් වහන්සේ. හැබැයි මුගලන් මහරහතන් වහන්සේ ඉර්දිවන්තයන්ගෙන් අග්‍රයි. උන්වහන්සේට තිබුණේ ඉර්දිමය හැකියාව වෙනම පැත්තා. ඊළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දූතාංගධාරී භික්‍ෂූන් වහන්සේලාගෙන් අග්‍රයි. පුංචි රාහුල හාමුදුරුවෝ ශික්ෂාකාමී භික්‍ෂූන් වහන්සේලාගෙන් අග්‍රයි. සෝන හාමුදුරුවෝ ආරම්භක වීරිය ඇති භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. එතකොට මේ විදිහට ආනන්ද හාමුදුරුවෝ අන්න මතක ශක්තිය ස්මරණ ශක්තිය ධාරණ ශක්තිය අපි පුරුදු වෙන්නට ඕනෑ. ආනන්ද හාමුදුරුව සිහිපත් කරන්න ඉගෙන ගන්න දරුවෙක් නම් අධ්‍යාපනය ලබන කෙනෙක්. දැන් බලන්න අපි බොහෝ වෙලාවට අපි සමහර වෙලාවට අපේ ජීවිතයේ පරමාදර්ශී පුද්ගලයෝ හැටියට අපි ඔබ වෛද්‍යවරයෙක් වෙන්න හිතනවන ඉංජිනේරුවෙක් වෙන්න හිතනවන මේ සමාජි සමහර අයදිහා බලල හිතනවා මමත් මේ කෙනා වගේ උත්සාහ ගන්න මං මෙන්න මේ වගේ ඉහලට යනවා. එතකොට මේ බුද්ධ ශාසනය තුළ අපි තුනුරුවන් වන්දනා කරනකොට බුදු හාන්දුරන්ගේ ශ්‍රාවකයෝ තෙරුවන් සරණ ගිය කෙනෙක් නම් ඉගෙන ගන්න දරුවෙක් ආනන්ද හාමුදුරුව සිහිපත් කරලා උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනය තුළ සතිමන්තාන සිහිනුවන ඇති භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. දුතිමන්තාන යමක් ෂණයෙන් වැටහෙන භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. මතක ශක්තියෙන් අග්‍රයි. ධාරණ ශක්තියෙන් අග්‍රයි. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරාද පිටපත් කරගත්තා වගේ. ඒ මුළු දේශනාවේ පටන්ගත් අකුරේ ඉදං අවසන් වෙන කල්ම මුළු දේශනාවම මතකයි. අදවත් එහෙම කෙනෙක් හොයන්න නෑ. අද මේ කෝටි 700කට එහා ජනතාවක් ජීවත්වෙන අද ලෝකේ මේ මොන තරන් දියුණු මේ ලෝකෙ දිහා බැලුවත් මේ සමාජයේ තැන් තැන්වල සංසාර පුරුදු තියෙන අයින් ඔබ සමහලාට අන්තර්ජාල වේවා ලෝක සමහර අටවල් වල වේවා පොඩි දරුවෝ ගැන ඔබ දැකලා ඇති සමහර වැඩ සටහන් වල පුංචි දරුවෝ ඉන්නවා. ඕනම ගානක් දීපුවාම හදලා උත්තරේ කියනවා. හිතාගන්න බෑ. පෙර සංසාර පුරුදු යම් මතක ශක්තිය ඥාන ශක්තියත් එක්ක පොඩි දරුවෝ ඉන්නවා භාෂ ගණනාවක් කතා කරන දරුවෝ ඉන්නවා. එතකොට ඒ වගේ පුංචි වයසේදී හිතාගන්න බැරි විදිහේ මහා දක්ෂතා ඇති දරුවෝ අඩුම වයසෙන්
විභාග ගණනාවක් පාස් වෙලා ආචාර්ය මහාචාර්ය මට්ටමට ඉහලටම ගිය පුංචි දරුව ගැන සමහ රටවල් වල අපිට ඒ අයගේ වයසත් එක්ක බලපුහම පුදුමයි මේ වගේ වයසකද මේ වගේ ඉහලටම ගිය දරු එතකොට ඒ සංසාර පුරුදු එක්ක එක එක්කෙනාට එක විදිහට ඒ සසර හැකියාවන් පිහිටන තැන් ඔබ මේ බණ ඇහුව කියලා හිතන්න ඔබට මේ දේශනාව අවසන් වනාට පස්සේ මුළු දේශනාවම මතකනෑ තැන් තැන්වලින් මොන වගේ කාරණාවක්ද මේ දේශනාව කියවුණේ කියලා තැන් තැන්වලින් යම් මතකයක් ඇති කරගන්න පුළුවන් හැබැයි ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේගේ යම් දේශනාවක් යම් තැනක දියහුවද ඒ දේශනාව පටන්ගත්ත වචනය දම් අවසන් වෙන බුද්ධ වචනය දක්වා මුළු දේශනාවම අකුරක් නෑර මතකයි එක මහා පුදුම මතක ශක්තිය එක නිකම් පිහිටියන්න මේ සසරේ කල්ප ලක්ෂයක් පාරමී පිරුවා සසර පින්කරේම බුදු කෙනෙක්කුගේ අග්‍ර උපස්ථායක පදවයට පත්වෙන්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් ධර්මයක් ඇද්දේ සියලු ධර්ම කොටස් ඒ විදිහටම ධාරණය කරගෙන මතකතියාගෙන අනාගතයේ ධර්මය ආරක්ෂාව වෙනුවෙන් උන්වහන්සේ තමයි සියලු ධර්ම කොටස් මතක තියාගත්තේ පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ තමයි 84,000ක ධර්මස්කන්ධය උන්වහන්සේගේ තේර ගාථාවේ සඳහන් වෙනවා මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා 82,000ක ධර්මස්කන්ධ මතක තියාගත්තා ආනන්ද හාමුදුරු කියනවා ශ්‍රාවක දේශනා හැටියට 2,000ක ධර්මස්කන්ධයක් මන් ධාරණය කරගත්තා මම දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්දය 84,000යි කිය එතකොට 84,000ක ධර්මස්කන්දය තුළ බුද්ධ දේශනා වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනා 82,000ක ධර්මස්කන්දයකුත් ශ්‍රාවක දේශන අපිට ත්‍රිපිටකේ තුළ සූත්‍ර පිටකේ ගත්තත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න හාමුදුරු මේ ශාසනය තුළ වැඩහිටිය තවත් ධර්ම කතික භික්‍ෂූන් වහන්සේලාගේ දේශනා සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. එතකොට ඒ දේශනා සියල්ලත් ආනන්ද හාමුදුරු කෝම ධර්මස්කන්දේ 84,000ක ධර්මස්කන්දෙම ඒ විදිහටම කටපාඩමින් දරාගෙන මතක තියාගෙන හිටිය. පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමය ධර්මය වුණත් භික්‍ෂූන් වහන්සේලා ඒ කාල ඉගෙන ගති දැන් අද අපේ අධ්‍යාපන ක්‍රමය ගත්තහම අපි බොහෝ වෙලාවට පුරුදුනේ ලියාගන්න මෙ පොත්පත්වල සටහන් කරගන්නවා ලියනවා පොත් පිටිං එකතු කරගන්න කෙටි සටහන් ගහගන්නවා සමහර වෙලාවට ඒ පොත කියෝලයිවල්ලා තව පුංචි සටහනක් ලියාගන්නවා එතකොට මේ වගේ අපි ලියලා පොත්වල ලියලියා ඒවා කට පාඩන් කරන එවැනි ක්‍රමයක් තමයි අද අපි බොහෝ වෙලාවට අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ගොඩ නැගිල තියෙන. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධර්මීවත් පොත්පත්වලට ගත්තේ නෑ. ඒ කාලෙ වේද ග්‍රන්ථ තිබිලා තියෙනවා ත්‍රිවියදේ වේද ග්‍රන්ථ ගැන යම් යම් සඳහන් විස්තර තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ඉගැන්නුවේ සුතා මෙන්න ක්‍රමවේද හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ධර්මය මතක තියාගන්න ක්‍රමී ගැන සුතා හොඳට අහනම් දතා ඇසූ ධර්මය ධාරණය කරගන්න වචසා පරිචිතා වචනින් පුරුදු කරගන්න ඒගැන සජ්්‍යහයනා කරන කටපාඩන් කරනවා එක හඬනගා සජ්්‍යහයනා කරනකොට වචනින් එක පුරුදු වෙනවා ඊළඟට මනසානු පෙක්කිතා ඒ කරුණු තමා තුළින් විමසීමස නිතර නුවනින් විමසීමස ගලප බලනවා දිට්ටියා සුප්පටි විද්දා අන්න එතකොට ඒක තමන්ගෙම ජීවිතයේ කාරණයක් අවබෝධයක් බවට තමා තුළින්ම පත් කරගන්නත් ලැබෙන ඔන්න ඔය ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය මතක තියාගන්න ඉගැන් තැන් අපේ බුදු හාදුරු පිරිනිවන් පෑවට පස්සේ 500ක් රහතන් වහන්සේලා එකතු වෙලා පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන
ප්‍රථම ධර්ම සංගායනාව කරා. මෙන්න ධර්මය මෙන්න විනේ මෙන්න බුද්ධ ශාසනය කියලා අර බුදුරජාණන් වහන්සේගේ 84 දහසක ධර්මස්කන්ධෙම සජ්ජායනා කරලා ධර්ම සංගායනයක් හැටියට ස්ථාපිත කරලා වෙන වෙනම හැබැයි එතනදීත් මේවා පොත්වල ලියලා තියමු අඩුගානේ කාලේ පුස්කොළ පොත් වගේ හරි යම්කිසි අක්ෂර වලින් ලියලා තියන්න කටයුතු සූදානම් කරේ නැහැ. එතනදිත් කරේ ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවල් වලට වෙන වෙනම කොටස් පැවරුවා. දීඝනිකාය වෙනම පැවරුවා. මෙන්න මේ දීඝනිකාය මේ කොටස් ටික කටපාඩම් කරගෙන යන්න. මජ්ක්‍ධිම නිකාය වෙනම පැවරුවා. සංයුත්ත නිකාය වෙනම පැවරුවා. විනය පිටකේ උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට පැවරුවා. එතකොට අභිධර්ම පිටකේ කොටස් සාරිපුත්ත හාමුදුරුවෝ වෙනකොට පිරිනිවන් පාලා වුණත් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව. එතකොට මේ විදිහට ඒ භික්‍ෂූන් වහන්සේලා කටපාඩම් කර සජ්ජායනා කරමින් දැන් අද වෙන කොටත් අපේ රටවල් වල යම් මට්ටමින් අධ්‍යාපන ක්‍රමේ පිරිහිලා තිබුණට බුරුමේ වගේ රටවල අපි මියන්මාරය කියන බුරුමේ රටේ අද බොහෝ භික්‍ෂූන් වහන්සේලා ඒ පැරණි ක්‍රමයට ධර්මය වනපොත් කරනවා කියල සමහරු කියන්න. උන්වහන්සේලා කටපාඩක් කරනවා. බොහෝ පිරිසක් රාත්‍රී කාලෙ වාඩි වෙලා පැය ගනම් මේ ධර්මය කටපාඩක් කරන. එදකොට බන්තර්ජාලය ගිහිල බැලුවොත් ඔබට හොයන්න පුළුවන් දැනට මේ ත්‍රිපිටකේ පොත් ගණනාවක් කටපාඩම් කරලා එක දිගට ආහාර ගන්න වැසිකිලි කැසිකිලි ගැන වෙලා වැරෙන්න වාඩි වෙලා මාස ගණනාවක් පුරා මේ ධර්මය මතකෙන්ම කටපාඩන්දීපු බුරුමි ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ චට්ට සංගායනාවට පවා සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඒ පූජනීය ස්වාමීන් වහන්සේ තමයි දැනට ලෝකයේ මතක ශක්තිය වැඩිම ස්වාමීන් වහන්සේ හැටියට ග්‍රිනස් වාර්තාපොතේ පවා ඇතුල් වෙලාතිය. ඒ පිරිස ඉදිරියේ ඒ ග්‍රිනස් වාර්තාවට සම්බන්ධ වෙනකොට ඒ පිරිස ඉදිරියේ මාස ගණනාවක් උන්වහන්සේ කටපාඩම් දීලා තියෙනවා. එතකොට අපිට පේනවා එවැනි අය අදටත් මේ වගේ බුදුහාඳුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගණනක් ගත වුණත් අදටත් ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරලා කටපාඩම් දෙන්න පුළුවන් ධාරණ ශක්තියක් ඇති අය අදත් ලෝකෙ කොහෙ හරි ඉන්නවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ එවැනි ක්‍රමයක් සුතා හොඳට අහන්න. හැබැයි ඒ අහනකොට බුදුහාඳුරුවෝ පෙන්නවා බණක් ඇහුවත් බාහිර දේවල් වලට හිත යොමු කරන්න නැතුව ඕහිත සෝතෝ ධම්මං සුනාති. හොඳට ධර්මයේම හිත පිහිටවාගෙන බාහිර දේවල් බැහැර කරලා මං කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන අධිෂ්ඨානයෙන් හිත යොමු කරගෙනම බණ අහන්න කියලා. දැන් මේක ධර්ම කරුණු ඇසුරෙන් අපි කියලා දුන්නට ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් දරුවෙක් නම් ඔබේ අධ්‍යාපනය පවා ඔය විදිහම තමයි. ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඕන විෂයක් වේවා. හොඳට ගුරුවරු උගන්නන දේ හොඳ අවධානයෙන් හිත යොමු කරගෙන කන් යොමු කරගෙන හොඳ අවධානයෙන් අහන්න. සුතා ඒ අහන දේ උගන්නන දේ ධාරණය කරගන්න හොඳට මතක තියාගන්න හිතට තැම්පත් කරගන්න දක්ෂවේ. ඊළඟට ඒක වචනින් පුරුදු කරන්න. අද මම මේ විදිහට ඉගැන්නවා මේ වගේ දෙයක් ඉගෙන ගත්තා මෙන්න මෙහෙමයි තියෙන්නේ. පොතක හරි සටහනක් අද ලියාගත්තා නම් ඒක කියවලා කටපාඩම් කරගෙන ඒ ඔස්සේ ඊළඟට තනියෙන් විමසන්න. හිතෙන් ගලප බලන්න මේ කාරණා. මනසානුපෙක්කිත. අන්න එතකොට ඒක තමන්ගේම ජීවිතයේ තමන් තුළින්ම නුවණින් වැටහෙන කාරණයක් බවට පත්වෙනවා. ඊට පස්සේ තමන් ඒ තුළ බොහොම දක්ෂයෙක් බවට පත්වෙන. දැන් අප හිතම ගුරුවරයා යම් කිසි න්‍යායක් ඉගැන්නුවට පස්සේ යම් ගණන් එකතු කරන හැටි හරි අඩු කරන හැටි හරි බෙදන හැටි මොනවහරි සමී කරන හරි යමක් උගන්නන. ඒක තමා තුළින් ගලපලා ඒ න්‍යාය තේරුම් අරගෙන වටහාගත්තට පස්සේ පුද්ගලයට ඕනම විදිහ ගණන ඒ විදිහට එකතු කරලා අඩු කරලා බෙදලා ගණනය කරලා තමන්ට හදාගන්න පුළුවන්. ඇයි
ඒ ක්‍රමය තමා තුළ තමාගේ මනසේ තමාගේ ජීවිතය තුළ එක හොඳට පිටපත් වෙලා ධාරණය වෙලා තියෙන්. අන්නේ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පෙන්නුවේ ඔන්න ඔය ක්‍රමයට ධර්මය පුරුදු කරන්න. දැන් බලන්න අද වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ පවා මෙවැනි ක්‍රමවේදයක් අපි දරුවන්ට පුරුදු කර. දැන් අද බොහෝ වෙලාවට පාඩන් කරන්න ගියත් කී දේකට හිත දුවනවද කියලා බල ධර්මය සඳහන් වෙනවා සංයුත්ත නිකායි නීවරණ සංයුක්තය තියෙනවා අනීවරණ සූත්‍රය කෙලෙක් දේශනාව නම් පංච නීවරණ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනී පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් අකුසල රාසියක් කියව. අචක්කු කරන කෙනෙකුගේ දහම් ඇස නැති කරලා දාන අඥ්ඥාන කරන අන්න පංච නීවරණ වලින් යාව අඥ්ඥානයෙක් මෝඩෙක් බවට පත් කරන. පඤ්ඥායි දුබ්බලී කරන එයාගේ ප්‍රඥාව දුබල කරලා දාන නුවනැස නැති කරලා දාන මතක ශක්තිය දුර්වල කරන. අන්න එහෙමනම් කෙනෙකුගේ මතක ශක්තිය දුර්වල වෙන ප්‍රඥාව නැති කරලා දාන නුවනැස නැති කරලා දාන මේ හිත ඇතුළෙ තියෙන අකුසල් ගොඩක් තියෙනවා. ඒ තමයි පංච නීවර. ඔබ මේ පංච නීවරණ ගැන හරියට තේරුම් ගත්තොත් ඔබට හිතේ කොච්චර මේවා ප්‍රායෝගිකද කියලා. අපේ හිත හැම වෙලාම තියන්නේ පංච නීවරණත් එක්ක. කාමච්ඡන්ද ප්‍රිය මනාප අරමුණු ඔස්සේ හිත දුවනවා. කාමච්ඡන්ද කියන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූප කනට දැකපු ප්‍රියමනාප අපි ආස කරන ශබ්ද නාසයට දැනිච්ච සුවඳ කාපු බීපු රස කෑමබීම කයට දැනිච්ච පහස හිත ඔය අරමුණු ඔස්සේ ආස කරන අරමුණු ඔස්සේ හිත හිතා දුවනවා. එක තමයි හිතේ එක ස්වභාවයක් හැම වෙලාම හිත පවතින අපි කැමති ආස කරන ස්වභාවයක්. කාමච්ඡන්දේ ව්‍යාපාද කියන්නේ ඒ අරමුණු ඔස්සේම හිතේ ඇතිවෙච්ච ගැටෙන දේවල් ඔස්සෙත් හිත දුවනවා. ඇහෙන් දැකපු අකමැති අප්‍රිය අමනාප රූප ඒව ගැන සිහිවෙනකොට ගැටෙනවා හිත. කනින් අහපු තමන්ට කවුරු හරි බැන්නා නින්දා කරා මොනුහත් තමන් ගැන කියපු දේවල් දොස් කියපුද ඕ මතක් කෙනවා. ඒව මතක් කෙන හිතේ අරමුණු එක ගැටෙනවා. නාසිට දැනිච්ච අකමැති දේවල් දිවට දැනිච්ච අකමැති අප්පිරිය දේවල් කයට දැනිච්ච කවුරුවට ගැහ්වා හරි මොනවා හරි කයට දැනිච්ච පහස අකමැති අප්‍රිය අමනාප දේවල් හිතට මේව මතක් කෙන. දැම් බලන්න හිතට සතුට ඇති වෙන දේවල් මතක් පෙවී ඒ ඔස්සේ හිත දුවනවා වගේමයි හිතට දුකක් ඇති වෙන දේවල් ඔස්සෙත් හිත අපි කොච්චර අකමැති වුණත් හිතේ වතුළ දුවනවා. ඔය කරුණු දෙක කොච්චර ප්‍රබලව හිතට වද දෙනවාද කියල බලන්න. ඊළඟට තීන මිද්ද කම්මැලි ගතිය නිදිමත අලසකම සාමාන්‍ය ධර්මී තව විස්තර කරනවා බත් මත ඈනුම්යාම ඇඟ මැලි කැඩීම ඔය වගේ අද නොවේ හෙට අද බෑ කම්මැලි එතකොට මේවා පාඩන් කරන්න ගියත් බෑ කියලා හිතන කම්මැලි හෙට කරනවා කියලා හිතන උදේ නැකටින් අපෝ කම්මැලි අද නම් බෑ කියලා එතකොට මේ වගේ කම්මැලිකමක් එපාවීමක් අරතියක් එතකොට මේ වගේ කුසීතකමක් ඇති වෙන එක තීන මින්ද තැඹලන්න ඔයි ලක්ෂණ නෙමෙයි අපිට බාධ කරලා තියෙන කියලා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කියන හිතේ විසිරීමයි විසිරීමත් එක් ඇති වෙනවා පසු තැවීමක් අනේ මට මේක කරගන්න බෑනි කියල පසු තැවෙන. දැම් බොහෝ වෙලාවට වර්තමානයේ බොහෝ දරුවදිහා බලන්න හිත එක අරමුණක තියාගන්න හරිම අමාරු. ගොඩක් මේ දුරකතනවලට කම්පියුට ගේම් වලට පෝර්න්වලින් ගේම් ගහන්න ඒවට හිත යොමු වෙලායික්කො කාටුම් බලන්න ටීවී බලන්න වෙන්න වෙන්න බාහිර ඒවට හිත පෙළමුණාට පස්සේ පොඩි වෙලාවක්කත් ඒ කරමුණක හිත තියාගන්න බෑ හිත දුවනෝ හිත කලබල හිත විසිරෙනවා ඒවටම හිත දුවනවා
එතකොට එහෙම දුවනකොට දැන් අපි ගමු ඇත්තටම එයාටම වුවමනාව තියෙනවා විභාගේ ළඟයි පාඩන් කරන්න ඉගෙන ගන්න තමන්ටම වුවමනාව තියෙනවා මේ දෙමවපියෝ කියෙන් නිසා නෙමේ. හැබැයි තමන්ගේ හිත දුවන අරවගේ අරමුණ ඔස්සේ. අන්න එතකොට තමන්ට මැති වෙන අනේ මට මේක කරගන්න බෑනි. හයෝ මට මේක කරගන්න බෑනි මේක මහවදයක්න මට මේක ඒක දේවල් මතක්කෙනවා. මගේ හිත මේවටම දුවනවා කියලා අන්න අර හිත විසිරෙන්න තමන් පසු තැවෙන. ඒ පසු තැවීමත් එක්ක තවතවත් හිත විසිරෙනවා. උද්දච්ච කුක්කුච්ච. ඊළඟ එක තමයි විචිකිච්ඡාව සැක සංකා ඇති වෙනවා. අර පංච නීවරණත් එක්කම ඒවයම ලක්ෂණත් එක්ක දැන් සැක හිතෙනවා. මට මොකක්ද දන්නේ. ඇයි මට මෙහෙම වෙන්නේ. මේක මගේ කරුමයක්ද දන්නේ. මට පිම් අදිත් දන්නේ. කවුරු හරි මොනහරි කරලත් දන්න ඔය වගේ දේවලුත් හිතෙන අනු හෝනියන් කරත් දන්න. හටේ නැති දේවල් හිතට එනවා. මට මේක කරගන්න බෑනි කියලා යම් යම් සැක සංකා ඇතිවෙන්න පටන් ගන්නවා විචිකිච්ඡාව සැකේ. ඔය ලක්ෂණ පහ බලවත් මතුවෙන්න මතක ශක්තිය යට පත්වෙන. නුවන යට පත්වෙන. පඤ්ඥා දුප්පලී කරන ප්‍රඥාව දුබල වෙලා යන. අඥ්ඥාන කරන තමන් අඥ්ඥානය බවට පත්වෙනවා. තමන්ගේ මතක ශක්තිය සිහිනුවන දුරුවල වෙලා යන. එහෙම නම් දැම් බලන්න ඔබට දැන් මේ ටික තේරෙනකොටම ඔබට තේරුම් යන්න ඕනෑ භාවනාවක වටිනාකව. අපි භාවනා කරනවා කියලා කරන්නේ සමත භාවනාවෙන් උගන්නන්නේ මේ පංචනීවරණ යටපත් කරලා හිත එකඟ කරගන්න හැටි. පංච නීවරණ යටපත් කරලා හිතක් එකඟ වුණාට පස්සේ අන්න එකඟ වෙච්ච ඒකාග්‍රතාවෙන් යුක්ත මනසක් තුළ හිත කාමච්චන්දය ඔස්සේ දුවන ගති අඩුයි. ව්‍යාපාදේ තරහ ඔස්සේ හිත දුවන්නෙත් නෑ. නිදිමත අලසකම කම්මැලි ගතිය ඔස්සේ හිත දුවන්නෙත් නෑ. උද්දච්ච කුක්කුච්ච හිත විසිරීම පසු තැවීමත් යටපත් වෙලා සැකයත් යටපත් වෙලා හිත කුසල අරමුණක එකඟ වෙලා. අන්නේ එකඟතාවෙහි කාලයක් පුරුදු කරනකොට හොඳ මතක ශක්තියක් ධාරණ ශක්තියක් ඇතිවෙන. මොක දෙයාට ඒ ඒකාග්‍රතාවම ඕනම අරමුණකට හිත යොමු කරලා පවත්වන්න පුළුවන් හැකියාවෙන. පාඩන් කරත් පොතක් දිහා බැලුවත් ගුරුවරු ගන්නන දේකට හිත යොමු කරත් ඒකාග්‍රතාවෙන් යුක්තව හොඳට මතක ශක්තියක් පුරුදු කරගන්න පුළුවන්. තවත් ඔබට තේරෙන්න මං කියන්න. දැම් බලන්න ඔබේ ජීවිතේදී හබලන්න ඔබ පාඩන් කරලා ඇති විභාගවලට ලියල ඇති ස්කෝල යන කාලවේවා ඔබේ ජීවිතය අත්දැකින් ඇතිගෙන ගත්ත. සාමාන්‍ය මනසේ ස්වභාවය ඔබ පොත දිහා බලාගෙන ඔබ පාඩන් කරන්න ඕන කියලා පොත ගන්න අතට. හැබැයි ඔය පොත දිහා බලාගෙන ඉන්න ඇද්දී. පංච නීවර නොස්සේ හිත කොච්චර දුවනවද කියලා හිතත් පොත දිහා බලාගෙන ඉන්න ඇද්දි සිහින ලෝක මනසින් ගොඩ නගනවා කාමච්චන්දේ. වාහන ගන්න ආස කරන වාහන දැම් මතක්කින වාහන ගන්නවා ට්‍රිප් යනවා විනෝද වෙනවා යාළුව එක ගමන් යනවා ගෙවල් හදනවා තනියෙන් හිනා යනවා ටික වෙලාකින් මතක්කෙනවා මම මේ පාඩන් කරනවානි මොනුවද මේ හිතට එන්නේ. අන්න දැන් ආයි පොත පාඩන් කරන්න ගන්න. දැන් ඔයි චේදයක් විතර කියෝගෙන යනකොට පාඩන් කරනට ආයි ඔන්න දැන් තරහ කාරය මතක්කෙන ව්‍යාපාද. කවුරු හරි බැනපු එකක් ළමයි එක් ඇතිවෙච්ච ප්‍රශ්නයක් අම්ම තාත්ත සැර දැම්මනයකු එහෙම එකක් ගුරුවරු ගැහුවනන් එහෙම එකක් ළමයි එක්ක ප්‍රශ්නයක් නංගේ වැනි දෙයක් කවුරු හරි හිට් එකක් පාස් කරන්න මොනුව හරි අපි අකමැති අප්‍රිය අමනා පාරමුණු හිතට වද දීපු ඒවා ඒව මතක් කෙනවද. ඔබ බලන්න පොත දිහා බලාගෙන ඉගෙන ගන්න කාලය ඔබ කොච්චරනම් හිතෙන් පුපුර සැලසුම් හැදුවද කියලා. සාමාන්‍ය පිරිමි දරුව නම් ස්කෝල යන කාලය ළමයි ගහගන්නවා රණ්ඩු වෙනවා ළමයි අතර එහෙම ප්‍රශ්න තියෙන ගොඩාක් දරු එක සාමාන්‍ය තරුණ දරුවන්ගේ ස්කෝල යන වයසේ ළමයින්ගේ හැටි.
පොත දිහා බලාගෙන සැලසුම් කරනවා. හරි හිටපං කොහෙට හෙට ගිහිල්ලා ගහනවා. ඔය වගේ අර දැන් පොත දිහා බලාගෙන දැන් තමන්ගේ තරහකාරයන්ට යාළු එකතු වෙලා දැන් ගහගන්න හැටි ඉස්කෝලෙදී ඒවා හිතින් සැලසුම් කරනවා. හිතෙන් බනිනවා. ටික වෙලාවකින් මතක්කෙනවා මම මේ පාඩම් කරන්න ගත්තේ. දැන් ඔන්න පාඩම් කරගෙන යනකොට නිදි මත එනවා, කම්මැලි, ඇඟමැලි කඩනවා, ඈනුම් යනවා, පොතේ මොළුව තියාගෙන නින්ද යනවා. අන්න තීන මිද්දේ. දැන් බලන්න මේ මතුවෙන්නේ මොනවද? අර පංච නීවරණ. කාමච්ඡන්දේ, කැමති ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත දුවනවා. එක්ක තරහා, අකමැති අප්‍රිය අරමුණු ඔස්සේ හිත දුවනවා. එක්ක නිදිමත අලසකම බලවත් වෙනවා. එහෙම නැත්නම් හිත නොයෙක් අරමුණු ඔස්සේ කීක දේවල් හිතට වද දෙනවා. පාඩම් කරනකොට හිතෙනවා ගේම් එකක් ගහන්න, ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න, සමහරට Facebook නම් ඒකට යන්න. එතකොට මේවා එක්ක දරුවන්ගේ ඔළුව මේවා ඔස්සේ එක්ක කාටුන් එකක් බලන්න. මේවා ඔස්සේම හිත දුවනවා. ඉගෙන ගන්නත් ඕන, විභාගයට ළඟයි. දැන් හිතට මහා වදයක් මේක. අයියෝ මට මේක කරගන්න බෑනේ, මගේ හිත දුවනවන්නේ කියලා හිත මනස වද දෙනවා, ගැටෙනවා. උද්දච්ච කුක්කුච, හිත විසිරීමත් එක්ක තමන්ම පසුතැවෙනවා. ඊළඟට විචිකිච්ඡාව, සැකය. තමන්ට මේක කරගන්න බැරි වෙනකොට වෙන බාහිර දේවල් ගැන සැක සංකා උපදිනවා. ඒ නිසා දැන් බලන්නේ සැක සංකා ඇති වෙනකොට සමහරු විභාගෙ හෙට කියලා අද දේවාල ගානේ දුවනවා. එතකොට හෙට විභාගෙ මේ පාඩම් කරන්න ඔන්න මෙන්න තියලා දේවාල ගානේ දුවනවා, දෙහි කපන්න යනවා, පූජාවල් තියන්න යනවා, බාරහාර වෙන්න යනවා, පැය ගණන් බෝධි පූජා තියන්න යනවා. ඒවා කෙනෙකුගේ මනස හදාගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය කෙනෙකුට වැදගත්. හැබැයි විභාගෙ හෙට මේ අන්තිම වෙලාවෙ. එතකොට මේ වගේ මනස බොහෝ වෙලාවට තමන්ට තමන් ගැන විශ්වාසය නැතුව නොයෙක් සැක සංකා උපද්දවන. විචිකිච්ඡාව. පිංගතුනි, කෙනෙක් භාවනාවකට පුරුදුනාන අඩුම ගානේ පාඩම් කරන්න කලින් ඔබ ඉගෙන ගන්න දරුවෙක් නම්, විභාගයක් කරන කෙනෙක්, ඉගෙන ගන්න කෙනෙක්, ඔබ ඕනම කෙනෙකුට අඩු ගානේ විනාඩි 10ක් 15ක් ආනාපාන සති භාවනාව. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි, දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැළුනට පස්සේ අර දූවිලි ඇවිස්සිච්ච බිම එහෙමම පිරිසිදු භාවයට පත්වෙලා පැහැදිලි වෙනවා. ඒ වගේ තමයි හිත විසිරෙන කලබල හිතකට ආනාපාන සතිය වඩනවා කියලා කියන්නේ. සැනින් හිත පිරිසිදු වෙනවා, තැන්පත් වෙනවා, සංසිඳෙනවා. විතක්කූපච්ඡේදාය ආනාපාන සති භාවේ තබ්බා විතක්කූපච්ඡේද. විතර්ක, හිතේ තියෙන කලබලේ විසිරීම, විතර්ක සංසිඳෙනවා. ඊළඟට හිත ගැටෙනවා නම් අරමුණු එක්ක නිතර මෛත්‍රිය. හිත බොහෝම සාන්ත සුවපත් මනසක් හිත තුළ ගොඩ නැගෙනවා. පොඩි වෙලාවක් හරි ඉගෙන ගන්න දරුවෝ විනාඩි 10ක් 15ක් හරි දවසේ භාවනාවකට හිත පුරුදු වෙනවනම් කාලයක් යනකොට ඔබට තේරෙයි ඔබ වෙනදා පැය 5-6ක් පාඩම් කරන්න උත්සාහ අරගෙන යම් කාරණා ටිකක් මතක තියාගත්තද ඔබ භාවනාවත් එක්ක පංච නීවරණ යටපත් කරගෙන ඔබේ හිත ධර්මයෙන් තැන්පත් කරගත්ත කෙනෙක් නම් ඔබට පොඩි වෙලාවකින් පැයක් 1.5ක් තුල අර පැය ගාණක් මහන්සි වෙලා මතක තබාගන්න ගත්ත උත්සාහය පුංචි වෙලාවකින් ඔබ තුළේ ධාරණ ශක්තිය, මතක ශක්තිය ඇති කරගන්න පුළුවන්. එනිසා හිත එකඟ කරගත්ත කෙනෙකුට ඒකාග්‍ර මනසකින් යුක්තව හොඳට යමක් මතක තියාගන්න පුළුවන්. පිංගතුනි, බුදුහාඳුරන්ගේ ධර්මයේ මේ 84000ක ධර්මස්කන්ධේ ආනන්ද හාමුදුරුවෝ විතරක් නෙමෙයි, දෙවනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව, මිහිඳු මහරහතන් වහන්සේ පවා ලංකාවට වැඩිය පොත් ගොඩාක් උස්සගෙනාව නෙමෙයි. එදා
මේදු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනීරයන් වහන්සේ බණ්ඩුක උපාසක මේ පිරිස ලංකාවට එන්නේ පොත් ගොඩක් උත්සගෙනවත් නැවෙන් වෙනම පොත්ගෙන්න්න ගත්තවත් නෙමේ ඒ සියලු ධර්මස්කන්ද ධාරණය කරගෙන මතකතියාගෙන බුදුහාන්දුරන්ගේ ක්‍රමේ තිබුණේ ශ්‍රාවකයන්ට ධර්මය කටපාඩන් කරවනු සුතා දතා වචසා පරචිතා මනසානු පෙක්කිතා දිට්ටියා සුප්පට විද්දා කියන අන්නේ ක්‍රමය තුළ තමයි මේ ධර්මය ධාරණය කරගෙන මතකතියාගෙන භික්‍ෂූන් වහන්සේලා පරපුරෙන් පරපුරට ධර්මය අරගෙනකි අපේ රටේ මේවල් ලියන්න පෙළමුණේ ඔය බැමිනිතියා සායකින මහා සාගතය ඇති වුණාට පස්සේ බොහෝ භික්‍ෂූන් වහන්සේලාට දානය නැතුව මහා සාගතය නියගේ නිසා දස දහස් කනම් භික්‍ෂූන් වහන්සේලාට පිරිනිවන් පාන සිද්ධ වුණ රහතන් වහන්සේලා ධර්මය කටපාඩමින් දරාගෙන හිටිය මහා තෙරුන් වහන්සේලාට යන්තන් අවුරුදු 12ක නියගේ ඒ අතර පිරිසක් නැගෙනහිර මුහුදුවෙරලායිනේ වැටකෙයි අයිස්ම වලදමින් මුහුදු වතුර වැටකේ අයිස් වෙන කිසි දෙයක් නෑ වැල්ලේ දිගා වෙලා ධර්මය සජ්්‍යහයනා කර බොහොම අමාරුවෙන් ඒ අමාරු කාලේ ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරගත්තා අනාගත පරපුර වෙනුවෙන්න්නේ ඒ අතර ත්‍රිපිටකේ කටපාඩන් කරගෙන දා ලංකාව හිටපු ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලාගෙන් පිරිසක් පාරු හදාගෙන ඉන්දියාවේ කාංචිපුර කියල ප්‍රදේශයකට ගිහිල්ල මේ දුර්භික්ෂ කාලෙ නියඟ කාලි ඉවර වෙනකං එහෙට වෙලා ධර්මය සජ්්‍යායනා කර රැකගත්තා අවුරුදු 12ක කාලයක් අවසන් වනාට පස්සේ අර දුර්භික්ෂේ නියගේ අවසන් වෙලා ආයමත් අර ඉන්දියාවට වැඩම කරපු රහතන් වහන්සේලා පිරිස ලංකාවට වැඩිය. ඒ වෙනකොට ලංකාවේ නැගෙනහිර මුහුදු වෙරලායින අවුරුදු ගණනාවක් මේ ධර්මය සජ්්‍යහයනා කර හිටිය පිරිස උන්වහන්සේලාත් මුණගැහිලා වෙන වෙනම සජ්්‍යහයනා කරලා බැලුවා. දෙකොල්ලො දෙපිරිසකට බෙදිලා වෙන වෙනම සජ්්‍යහයනයක් කෙරුවත් තමන් දෙපැත්තක දෙපිරිසක් හැටියට කාලයක් අවුරුදු ගණනාවක් ධර්මය සජ්්‍යහයනා කර අමාරුවෙන් රැකගත්තේ. යම් කිසි ධර්මකාරණයක් තමන් අතින් ගිලිහිලාදෝ කියලා බලන්න තමයි සජ්්‍යහයනා කරේ වෙන වෙනම. අවසාන උන්වහන්සේලාට තේරුණා කිසිම ධර්ම කරුණත් තමන් වහන්සේලා අතින් ගිලිහිලා නෑ මොකද මේ සාමාන්‍යය නෙමේ රහතන් වහන්සේලා. සති ඉන්ද්‍රිය ඉහලටම වඩපු අය සිහිමුලා වෙන එනෙමේ. හැබැයි උන්වහන්සේලා එතනදි තීරණය කරා අනාගතයේ මීටත් වඩා දරුණු නියගයක් දුරුභික්ෂයක් ව්‍යසනයක් විපතක් මේ රටේ ලෝක ඇති වුණොත් මේ ධර්මය කටපාඩමින් පවත්වගෙන යන ක්‍රමය අපිට ආරක්ෂිත නොවෙන්න පුළුවන්. ඒ නිසා වෙනත් ක්‍රමයක් අපි භාවිතා කරලා මේ ධර්මය ආරක්ෂා කරන්න තව ක්‍රමයක් යොදාගම කෙළේ අනු තමයි එහෙනම් අපි මේක ලියමු පුස්කොල පොත්තල ලියල තියන්න තීරණය කර ඒ කාලෙ පුස්කොල පොත්තිබුණ ඒ පුස්කොලවල එදා 500ක් මහරහතන් වහන්සේලා මාතලේ අලුවිහාරයේදී මේ ත්‍රිපිටකයේ සිංහල අක්ෂරවලින් ග්‍රන්ථාරූඩ කරලා තිබුණ පොත්තොල ලිව්ව ග්‍රන්ථාරූඩ කරනවා කැනේ ඒ විදිරදයි පොත්තොලටාව ඔය වගේම තුන්ගනි ධර්ම සංගායනාවෙන් පස්සේ අදාපි කියනොයි බුරුමේ එහෙම නැත්නම් මියන්මාරය කියන රටට ඒ ගිය ධර්මදූත පිරිස එහි රත්තරම් පත්තීරුවල මේ වගේම සටහන් කළ ලියල තියලා තායිලන්තේ සියම් දේශය කියල අපි හඳුන්නන එහෙට ගිය ධර්මදූත පිරිස කිරිකරුන්ට ගල්වල කොටලා තියෙන එතකොට ඒ වගේ එකක රටවල් වල ඒ අයට ඇතිවෙච්ච යම්යම් විපත් ඒ කාලවල ඒ ධර්මය ආරක්ෂා කිරීම පිණිස සමහරු කිරීන කරුණ ගල්වල කෙටුව සමහරු රත්තරම් පත්තීරුවල ලිව අපේ රටේ පුස්කොල පොත්තල ලිව්වා මේ විදිහට ග්‍රන්ථවලට පොත්තුලට අරගෙන ආරක්ෂා කරගන්න වෙනත් ක්‍රම කල්පනා කරේ එවැනි නියඟ දුරුභික්ෂ විපත් ඇති වුණාට පස්සේ. එනිසා එතෙක් පරම්පරාවෙන් පරම්පරාවට මේ ධර්මය ආරක්ෂා කරගෙනාවේ කටපාඩමින් දරාගෙන ආපු ගමනක් තින මේක පොතක් දෙකක් නෙමේ 84,000ක මහා ධර්මස්කන්දය. එනිසා පිංහතුනේ
අපිට උත්සාහකරොත් වීරිය වැඩුවොත් විශේෂෙන් අපි තුළ තියෙන මේ පංච නීවරණ යටපත් කරගන්න අපි යම් භාවනා ක්‍රමයක් පුරුදු කරගත්තොත් ඔබටම හිතාගන්න බැරිවෙයි ඔබ තුළ තියෙන මතක ශක්තිය ධාරණ ශක්තිය මේ හිත තුළින් ඔබට විශාල මානසික දියුණුවක් චිත්ත දියුණුවක් ධාරණ ශක්තියක් ඇති කරගන්න පුළුවන්. පිංහතුනි සිහිය දියුණු කරන්න ද බුදුහාන්දුරුව සතර සතිපට්ඨානය අපිට පෙන්නවා. සතර කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා ධම්මානු පස්සනා. සති සිහිය පට්ඨානය ගැනේ පිහිට වෙලා හිත දියුණු කරගන්න ක්‍රම සතර සතිපට්ඨාන භාවනා ක්‍රම ගණනාවක් තිය. කායානු පස්සනා භාවනා ක්‍රම වේදනානු පස්සනා චිත්තානු පස්සනා ධම්මානු පස්සනා මේ හැම අනුපස්සනා කොටසක් මේ හැම භාවනාවක් තුළම නීවරණ යටපත් වෙලා හිත කුසල අරමුණු තුළ වැඩිලා එකඟ වෙනවා. හිත දියුණු වෙනවා සමත විදර්ශනාවසයෙන් හිතක් වඩන්න පුළුවන්. එහෙම සිහිය වැඩෙනකොට සිහිය අපේ ඉන්ද්‍රියක් බවට පත්වෙනවා සති ඉන්ද්‍රිය. සති බලන් එක බලයක් වෙනවා. සති සම්බෝජ්ජන්ගේ නිවන් අවබෝධය පිණිසේ සිහිය පුරුදු කරනකොට සම්මා සතිය ආර්යෂ්ඨායික මාර්ගය අංගයක් හැටියට නිවන් අවබෝධයට ඒ සිහිය පුරුදු වෙලා වැඩෙනවා. පිංහතුනි දැම් බලන්න අපි යමක් සිහිකර කර නෙමෙයිද මතකට ගන්න කියලා. මේ සිහිය දුරුවල වුණොත් මොකද වෙන්නේ. සිහි මුලා වුනාට පස්සේ මතක නැති වෙන. දැම් බලන්න බොහෝ දෙනෙක් භාවනාවක් පුරුදු කරලා නැත්නම් සතර සතිපට්ඨානය වඩල නැත්නම් සිහිය ඉන්ද්‍රියක් හැටියට බලවත් කරලා නැත්නම් බොහෝ දෙනෙකුට වෙන්නේ වයසට යන්න යන්න මේ සිහිය දුරුවල වෙනවා. කය දුරුවල වෙනවා වගේ බොහෝ දෙනෙක් වයසට යනකොට සිහි කල්පනා අඩු වෙනවා. ඔබ මහල ඇතින සමහරකින් අනේ දැන් අපිට ඉස්සර වගේ නෙමෙයි මේ ඇහුව මේ මතක නෑකින්. සමහරු කියනවා දැන් ඉතින් අපි වයසයින අපිට හරියට අමතක වෙනවා. අපිට දැම් මතක නෑ. එහෙම අමතක කොච්චර කය දුරුවල වනත් වයසට ගියත් සිහිය දියුණු කරලා සතර සතිපට්ඨානය වඩපු කෙනෙකුට නම් මතක ශක්තිය දුරුවල වෙන්නේ. ඒ නිසා පින්වතුනේ සිහිය දියුණු කරගන්න. සිහිය දියුණු වෙනවා කැන ඔබ භාවනාවක දෙනවා සිහිය දියුණු කරනවා කියලා කැන ඔබේ මතක ශක්තිය බේම වැඩෙනවා. ඔබේ ධාරණ ශක්තිය වැඩෙනවා. එහෙම සිහිය දියුණු වෙනකොට සිහි මුලාවෙන්න. දැම් බලන්න අපේ සිහිය කොච්චර දුරුවල වෙන්න පුළුවන්ද කියලා ඔබම හිතන්න මේ හොඳට ඉගෙන ගත්තාය හොඳ රස්සාවල් කරපු අය සමාජ සිහිනුවනින් හොඳට කල්පනාවෙන් වැඩ කරලා යම් කිසි සමාජ දැනුමක් ඇතුව යම් පිළිවලක් ඇතුව ජීවත්වෙච්ච මිනිස්සු. හැබැයි වයිසට යන්න යන්න සිහිය දියුණු නොකිරීමේ සතිපට්ඨානය නොවැඩීමේ ප්‍රතිඵලය. භාවනාවකට හිත පුරුදු නොකිරීමේ ප්‍රතිඵලය. සමහරු වයිසට යන්න යන්න කෑවද බීවද මතකනෑ. දරුවන් දුරන්න බෑ සමහරුන්ට. වයිසට යනකොට මේ කවුද කියලාහන ළමයින්ගේම. මං කෑවද කියලාහන මේ කාල ඉවර වෙලා කෑවෙනෑ කියලා. සමහරුන්ගේ තමන්ගේ ඇගේ ඇඳුමක් තියෙනවද මතකනෑ. නොකන දේවලුත් කනමට්ටමට දනගාන බඩගාල් පොඩියවුන්ගේ සමහත් කියවනවා බොහොම නරක වචන කියනවා හොඳ නරක කුසල් අකුසල් තැන නොතැන තමන්ට සිහිකල්පනාවනය ඔහේ කියවනවා දොඩෝනෝ. එතකොට බලන්න මනසක් ඒ මට්ටමට දුරුවල වෙලා යන්නත් පුළුවන්. දියුණු කරන්න පුළුවන් ඉහලටම වඩන්න පුළුවන් මනසක් දියුණු නොකිරීම තුළ සිහි විකල් වෙලා සිහිය දුරුවල වෙලා ඉතාමත් අසරණ මට්ටමටම පත්වෙන්නත් පුළුවන්. එනිසා පිංහතුනි අපිට මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච අපිට ලැබිච්ච උතුම්ම දායාදේ තමයි සතර සතිපට්ඨානය. බුදුහාන්දුරු පෙන්නුවේ මහනෙනි තතාගතයන් වහන්සේ නැමති පිය උරුමේ ශ්‍රාවකයන්ට ලැබෙන දායාදේ තමයි සතර සතිපට්ඨාන. බුදුහාන්දුරන්ගෙන් අපිට ලැබිල තියෙන දායාදේ සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨාන ජීවිතයේ පුරුදු කරගන්න ඔබ දක්ෂවේ.
ටික ටික හරි භාවනාවකට හිත පුරුදු කරගන්න. ආනාපාන සති භාවනාව අඩුම ගාන මෛත්‍රී භාවනාව හරි ඔබට මේක ආනිසංස ඔබේ ජීවිතය තුළ පුරුදු කරගන්න පුළ පුංචි දරුවෝ ගෙවල්වල දෙමවපියෝ ඔබ ඉගෙන ගන්න දරුවෝ ඔබේ පුතාල දුවලට පුංචි වයසීනම් පොඩි භාවනාවකට හරි අඩුම ගාන මෛත්‍රී භාවනාවකට හරි දරුවන්ග පුරුදු කරවන්න. විනාඩි 10ක් 15ක් හරි ඇස් පියාගෙන වාඩි කරලා දරුවෝ දෙමව්පියෝ එකට වාඩි වෙලා ගෙවල්වල භාවනා කරන මට්ටමක් ගෙවල්වල හදාගන්න. සමහරුකට වේලු වගේ හිතට පුළුව මොකද අපි දන්නවා බොහෝ පිරිසක් සමහරු ගෙවල්වල බුදුන් අදින්න ලැජ්ජයි ගාථාවක් කියන්න. ඔබ බලන්න සමහරු ගාථාව තව කෙනෙකුට ඇහෙන්න ගාථාවක් කියන්න බුදුන් අදින්න සමහරු නිකං ඒක ලැජ්ජාවක් වගේ හිතන එක තත්ත්වයට හොඳ නෑව ඒ මට්ටමට පිරිහිලයින්. ඒ නිසා ගෙවල්වල බුදුන් අදින පිරිට්ටිකක් කියන භාවනා කරන දරුවෝ දෙමවපු එකට එකතු වෙලා බණ භාවනා කරන එහෙම මහා පින්වන්ත අයත් මේ සමාජ මේ ලෝකෙ ඉන්නවා. ලෝකෙ කොහේ වුණත් ඉන්න. එවැනි අය තමන්ගේ ජීවිතයේ මොන්න තරම් ප්‍රශ්න ගැටලු පීඩා අටලෝ දහම ඉදිරි අකම්පිත මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මෙලෝ පරලොව දෙකම ජයගන්න මට්ටමට හිත වඩාගෙන බොහොම සතුටෙන් ජීවිතය පවත්තගෙන යන. ඒ නිසා අපි බාහිර දේවල් ඔස්සේ පංච කාමයන් ඔස්සේ සැපය සතුට හොයන්න කොච්චර උත්සාහකත්තා මිනිස්සුන්ට අවසානයේ පීඩනයක් දුකක් පසුතැවීම විඳවීමක් තමයි අවසන්වෙන්. ඇයි අපි කැමති වුණත් අකමැති වුණත් ලාභ වගේමයි අලාබත් ලැබෙනවා. සැප වගේමයි දුකත් ලැබෙනවා. ප්‍රසංසා වගේමයි නින්දා විඳන්න සිද්ධ වෙනවා. යසායස පිළි පරිවාර සම්පත්තිය වගේමයි කාත් කවුරුත් නැතු අසරණ වෙන්නත් පුළුවන්. හැබැයි ධර්මයක් නැතුව කෙලෙස් ස්වලම ජීවත්වෙන කෙනා ලාබේට ඇලෙනවා සැපේට ඇලෙනවා යසසට ඇලෙනවා කීර්තියට ඇලෙනවා ඒවට මාස කරනවා ඒවා ඔස්සේම දුවනවා ඒවා බදාගන්නවා මනසේ. හැබැයි සියල් අනිත්‍යයි හැමදීම වෙනස් වෙන ශ්ෂණයෙන් සියල්ල වෙනස් වෙන්න පුළුවන්. අද ගුණ කියපු අයම හෙට බනින්න පුළුවන්. සියලු දේවල් කඩාගෙන වැටෙන්න දේපල ගෙවල් දොරවල් ගින්නෙන් විනාස වෙන්න පුළුවන් ජලයෙන් විනාස වෙන්න පුළුවන් සුලි සුළඟකින් කුණාටුවකින් විපතකින් සියලු දේවල් කඩාගෙන මහපාරට වැටෙන්න්න පුළුව කොසොල් රජ්ජුරු දඹදිව ප්‍රබලම පාලකයා හැබැයි මැරුණේ කාත් කවුරු නැතුව අම්බලමක ජීවිතේ ලාබාලාභ සැප දුක යසායස නින්දා ප්‍රසංසා මේවා එනකොට ධර්මයක් නැතුව ජීවත් වෙච්ච කෙනා සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙන උස්සල පොලේ ගැහුවගේ හයියෝ ඇයි මට මෙහෙම වුණේ ඇයි අපිටම මෙහෙම වුණේ ඔළුවට ගහගන්නවා පපුුවට ගහගන්නවා එක්කො මත් පැන් බොන්න පෙළඹෙනවා ජීවිතය නැති කරගන්නවා පවුල් විනාස කරගන්නවා සම්පූර්ණය කොළුව අවුල් කරගන්න සමහරුන්ට පිස්සු හැදෙනවා අටලෝ දහම ඉදිරියේ හිත හදාගන්න බෑ ධර්මයක් නැතුව ජීවත් වෙච්ච කෙනෙකුට. හැබැයි ඔබ ධර්මයත් එක්ක ජීවත් වනාන මේක තමයි ලෝක ස්වභාවය කියලා ලෝක ස්වභාවය තේරුම් අරගෙන වටහාගෙන ඔබේ ජීවිතයේ ධර්මය තුළින් ගොඩනගාගත්ත කෙනෙක් නම් පුට්ටස්ස ලෝක දම්මේ මේ ලෝක ධර්මතා ඉදිරි චිත්තං යස්සන කම්පති ඔබේ හිත කම්පාවට පත් නොවී අසෝකං විරජංකෙම ඔබට විරාජමානුව නොසැලී ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් අභියෝගයක් ඉදිරියේ හිත හදාගෙන ජීවිතයේ ප්‍රශ්නවලට මුණ දීගෙන ඔබට මේ ජීවිත ගමන අරගෙන යන්න පුළුවන්. තියේ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව මේ ධර්ම දේශනාව ආශිර්වාදයක් වයා විශේසින් අද ඔබට මේ ධර්ම දේශනාව සිහිපත් කරේ පංච නීවරණ නම් වූ අපේ මතක ශක්තිය නැති කරන නුවණැස නැති කරන අඥ්ඥානයෙක් මෝඩයෙක් බවට පත් කරන ප්‍රඥාව දුබල කරන මේ අකුසල් යටපත් කරගෙන කොහොමද හිතා කුසල අරමුණක් තුළ පවත්වන්නේ භාවනාවක වටිනාකම
ඒ තුළ අපිට ලැබෙන මතක ශක්තිය ධාරණ ශක්තිය නැනනුවන දරුවන්ට වේවා අධ්‍යාපනය කොහොමද කෙනෙක් ඉහලට යන්න ඒ නැනනුවන මතක ශක්තිය ධාරණ ශක්තිය මෙලෝ පරලොව දෙලොවටම කෙනෙකුට ප්‍රයෝජනවත්තෙන්. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් ඔබ රැස්කරගස් සියලුපේ. සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය. ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. තින් අද මේ ධර්මානු ශාසනාවේ පින්බරදායකත්ය දරන්න සිතාරා ඉදිරිසූරිය මහත්මියටත් එතුමගේ ස්වාම්පුරුෂයාවන අසිපත් එදිරිසූරිය මහත්මාටත් ඒවගේ පුතනුවන් වන අභිමන් ඉදිරිසූරිය පුතනුවන් ඇතුළු ඒ පවුල හැම දෙනාට මස් සියලු දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය සැලසේවා කියලපි ආශිර්වාද කරනවා. තිගේ පිංහතුන් නමින් මිය පරලවගිය සියලු ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා බණ ඇසූ බැහැම දෙනාමත් කල්පනා කරගන්න ඔබ නමින් මිය පරලවගේ ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. තින් අද මේ ධර්මානු ශාසනාවේ පින්බරදායක අති දැරවේ සිතාරා ඉදිරිසූරිය මහත්මිය ප්‍රධාන පවුලේ පිංගතුන් එතුමේගේ අරමුණ තමයි එතුමියටත් තම ස්වාම්පුරුෂාවන අසිපත් ඉදිරිසූරිය මහත්මාටත් අභිමන් ඉදිරිසූරිය පුතනුවන්ටත් උතුම් ධර්මාවබෝධය චතුරාරි සත්‍ය අවබෝධයම ලැබේවා කෙන උතුම් ප්‍රාර්ථනාව. ති මේ ධර්මදානමය පිනෙන් ඒ පවුලේ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්මදේශකයණන් වහන්සේට අපට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කෙනුතුම් ප්‍රාර්ථනයක් ධර්ම දේශනාව අරමුණු අතර සඳහන් කරනවා. තින් එහෙම නගේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මය ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සූපත්තේවා හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හා චුබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්හා චුබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං. ආකා සට්හා චුබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අප මහා ශාස්ත්‍රූවර ලෝතුරා අමහමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නිර්මල මුවබඩලින් වදාලා වූ ඒ උතුම් සද්ධර්මයයි පින්වත් ඔබ ශ්‍රවණය කරන්ට දුනි. නිරන්තරයෙන්ම උතුම් සද්ධර්මයේ සරණ යන්න ජීවිතයේ දහම් මඟ ගමන් කරන්නට ධර්මානුකූලව ජීවත් වන්නට මේ සදහම් පරයායන් ඔබේ ජීවිතයට උපකාරක කරගන්නට මෙත් සදහම් දේශනා අර්ථහන්විත බණපද ශ්‍රවණී හැසිරෙන්නට ඔබට හැමදාමත්ම අපි ආරාධනා එකතු කරනවා. සබුද්ධික සිතති සුපින්වතුනි උතුම් ධර්මානුශාසනාව නිස ධර්මානුකූල වර්තහන්විත ඔබ අප හැම දිනාට මේ දහම් පරයායන් නිවැරදිව අර්ථ ගන්නමින් දේශනා කොට වදාළ අප ගෞරවනීය පින්වන්ත ස්වාමීන් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේන පුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප අපගේ නායක පින්වන්ත ස්වාමීන් වහන්සේට සාදුරුදින් පුණ්‍යානුමෝදනා පිරිනම්මු. සාදු සාදු සාදු. පින්වත්නි උතුම් මෙත් සදහම් දේශනාවේ පින්බර විකාශන දායකත්වයේ දරුවේ සිතාරා ඉදිරිසූරිය පින්වත් මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස ඒ හැම දිනාටම ධර්මාවබෝධය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ස්වාම්පුරුෂයා වන සිපත් ඉදිරිසූරිය මහත්මයාටත් අභිමන්‍ය ඉදිරිසූරිය පුතුණුවන් ඇතුළු පවුලේ හැම දිනාටම උතුම් චතුසත්‍ය ධර්මාවබෝධය වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණයෙන් සැමට නිවන් සුව සැලසේවා කියන උතුම් පරමාර්ථයනොයි උතුම් ධර්මානුශාසනාව නිමා කරන්නේ වටිනා මෙත් සදහම් දේශනාවකින් නැවතත් මුණ ගැහෙමු. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.